बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विඤ्ඤाचरण सम्पन्नो सुखतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्यान् बुद्धो भगवति साक्षातो भगवता धम्मो संदिट्ठिको अकालिको एहि पास्सिको ओपनयिको पश्चात्तं वेदितप्पो विඤ्ඤूहि सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचिपटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरुषयुगानि अट्ठ पुरुषपुङ्गला एष भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजनिकरणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्याति वन्दामि चेतियं सब्बं संवृतानि पतिष्ठितं शारीरिक धातु महाबोधिं पुण्यरूपं सकलं सदा यस्य मूले निसिन्नो वसंवारि विजयं अका पन्तो सप्पन्युतं सत्ता वन्दे तं बोधिपादपं इमे एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते घनसारपदित्तेन दीपेन समदंसिना तिलोकदीपं सम्बुद्धं पूजयामि तमो सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिना सुगन्धिना गन्धेन पूजयामि तथागते
වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනුපන්තේ සම්මක් සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමනේ බන්තේ ධූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදුකාරය ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද්දිනියෙත් මේ සෝදානම් වෙන්නේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නයි. වෙන්ටෝබ බෞද්ධ විහාරස්ථානයේ අපි මේ සිදු කරන වස්සාන ධර්මදේශනා මාලාවේ එක්තරා ධර්මදේශනාවක් තමයි අදත් අපි සිදු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ අපිට මේ ගාම්භීර ධර්මයේ අපේ මේ කන් වලට ඇහෙන්නේ ඊටාම කලාතුරකින් ඇහෙන ධර්මයක්. ඒ නිසා අපිට මේ හැමදාම ඇහෙන ධර්මයක් නෙමෙයි අපිට මේ ඇහෙන්න තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නට ඕනමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට කන්ට ඇහෙනවා. ඒ නිසා කල්ප ගානකින් පහළ වෙන බුදු කෙනෙකුගේ බුදු වදන් තමයි අද මේ අය අහන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ අය තමන්ගේ කන් දෙක හොඳට යොමු කරලා තමන්ගේ මානසිකාරයේ මේ ධර්මයේ පැත්තට යොමු කරලා මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ ඈඳා ගන්න කොහොමද කියන කාරණාව ගැන හොඳට තමන් හිත යොමු කරලා බලන්න ඕන. ඉතින් ඒ නිසා මේ දහම් පද අපිට හැමදාම ඇහි කියලා අපි කල්පනා කළ යුතු නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගෞතම ශාසනය කෙමෙන් මොකද වෙන්නේ? දියුණුවටපත් වෙනවා නෙවෙයි. ශාසන පරිහානියේ ධර්මයේ ඇවිල්ලා මේ ශාසනය කෙමෙන් පරිහානියටපත් වෙලා යනවා. ඒ නිසා අපේ මේ මනුෂ්‍ය ජීවිතයෙන් පස්සේ අපි කරගන්නා ලද කර්මයට අනුරූපව අපි ඊළඟ උපතක් කරා යනවා නම් ඒ යන අවස්ථාවේදී මේ පිරිසිදු ධර්මයට මොන වෙලාවද තියෙන්නේ කියලා අපිට වගකීමක් අපිට කියන්නට බෑ. ඉතින් ඒ නිසා මේ ලෝකේ මේ පින්වතුන්ට පේනවා ඇති. අපි හිතපො නැති විදිහට එකපාරට මේ කොවිඩ් අනතුර ඇවිත්තා. මේ ලෝකෙම යට කරන්න ගියා. අපි කවුරුත් කවදාවත් කිසි කෙනෙක් හිතුවේ නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ විශාල මහනුවර තිබ්බා වගේ මේ වගේ වසංගතයක් ඇවිල්ලා අපි මේ තියෙන තාක්ෂණයත් එක්ක යට වෙලා යයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ හිතන දේවල් නෙමෙයි මේ ලෝකෙ සිද්ධ. ඉතින් ඒ නිසා අපි හිතන දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා නම් ඒක ඊටාම හොඳයි. නමුත් අපි හිතන්නේ නැති විදිහටයි මේ ලෝකේ ධර්මතාවය කරගෙන. ඉතින් ඒ නිසා අපේ මේ ධර්මයට පිරිසිදු ධර්මයක් කොහොම අතුරු දහන් වෙලා යයිද කියලා අපිට හිතා ගන්න අමාරුයි. ඒ නිසා මේ පිරිසිදු ධර්මයේ තමන්ගේ කන් වලට ඇහෙන වෙලාවේ තමන් කරන්නට ඕනේ ධර්මයේ හොඳට අහලා මතකේ දරා ගන්න එකයි. තමන්ගේ ජීවිතයට පුහුණු කරගන්න එකයි. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට ශ්‍රවණය කරන්න, හොඳට තමන්ගේ මතකේ දරා ගන්න. ඉතින් අපි ගියවර මේ වස්සාන ධර්මදේශන මාලාවේ අපි ගියවර ධර්මදේශනාවක් සිද්ධ කළා.
ජානුස්සෝනි සූත්‍රය. මේ ජානුස්සෝනි සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තේ කෙනෙක් මිය පරලොව ගියාම අපි පින් අනුමෝදන් කළ යුත්තේ ඇයි කියන කාරණාව තමයි අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව ඉගෙන ගත්තා. එතකොට කෙනෙක් මිය පරලොව ගිහිල්ලා මිය පරලොව ගියාට පස්සේ ඒ කෙනා පින් අනුමෝදන් වෙනවද නැද්ද කියන කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට කිව්ව ධර්මයේ තමයි අපි ගියවර ශ්‍රවණය කළේ. මෙවරත් මම තෝරාගත්තා මේ බුදුරජාණන් වහන්සේගේ හරි ලස්සන පිරිසුදු බුද්ධ වචනයක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ ධර්මයේ එකතු කරලා ගොනු කරලා මේ රහතන් වහන්සේලා ගොනු කරපු තැන තමයි මේ මජ්ක්‍ධිම නිකාය. ඒතකොට මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ ධනංජානී කියලා සූත්‍රය. මේ ධනංජානී කියන සූත්‍රය මම අද දිනේදී තෝරාගත්තේ අපි මිය පරලොව ගියාට පස්සේ ජීවිතේ පින් අනුමෝදන් කරන හැටි කතා කළා. දැන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙක් මිය යද්දී ඒ මිය යන කෙනා ඉදිරියේ අපි හැසිරිය යුත්තේ කොහොමද? ඒ කෙනාට අපි උපදෙස් දෙන්න ඕනේ කොහොමද කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ආකාරය. අපි දන්නවා අපේ ජීවිතවල මේ ඉන්න සියලු දෙනාට මරණයෙන් සමුගන්න වෙනවා. එතකොට මේ මරණයෙන් සමුගන්න අවස්ථාවල අපිට අපේ ජීවිතයේ සමහරක් අවස්ථා හම් වෙනවා මරණාසන්න මොහොතේ ඉන්න ඥාතියින් මොනද? එක්ක රෝහලක මරණයේදී වැටිලා ඉන්නවා. සමහර කෙනා තමන්ගේ නිවසේ මරණයේදී වැටිලා ඉන්න පුළුවන්. එතකොට බොහෝ මේ බෞද්ධ පිරිසක් මේ බෞද්ධ වුණාට බොහෝ පිරිසක් දන්නේ නැහැ මේවන් වූ රෝගියෙක් ඉදිරියේදී කොහොමද හැසිරෙන්නේ? මරණාසන්න මොහොතේ කෙනෙක් ඉදිරියේදී හැසිරෙන්නේ කොහොමද? අපි කතා බහ කළ යුත්තේ මොනවද කියන කාරණා පිළිබඳ බොහෝ කෙනෙකුට අවබෝධයක්. ඉතින් මේ ධනංජානී සූත්‍රය අපි ඉගෙනගෙන අවසාන වෙද්දී අපිට හොඳ දැනුමක් තියෙන්න ඕනේ කොහොමද බෞද්ධ අපි මරණාසන්න මොහොතේ ඉන්න කෙනෙක් ඉදිරියේ අපි කතා කළ යුත්තේ හැසිරිය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ ධනංජානී සූත්‍රය මේ දේශනා කරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ කලන්දක නිවාසයේ. තේනකෝ පන සමයේන ආයස්මා සාරිපුත්තෝ දක්ඛිනාගිරිස්මෙන් චාරිකාං චරති මහතා බික්ඛු සංඝේන සද්දේ. ඒ දවස්වල අගසව් සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්ඛිනාගිරි කියන මේ ප්‍රදේශයේ චාරිකාවේ වැඩම. අතකෝ එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිටියේ කොහෙද? දක්ඛිනාගිරි කියන මේ ප්‍රදේශය තමයි එතකොට වැඩ සිටියේ. අතකෝ අඤ්‍යතරෝ බික්ඛු රාජගහේ වස්සං උත්තෝ යේන දක්ඛිනාගිරි යේන ආයස්මා සාරිපුත්තෝ තේන උපසක්ක. ඒ දවස්වල මේ වස් වාසය කරලා අවසන් වෙච්ච රජගහ නුවර මේ හිටපු මේ එක්තරා භික්ෂුන් වහන්සේ නම චාරිකාව වඩින ගමන් ආවා මේ දක්ඛිනාගිරි කියන තැන. දක්ඛිනාගිරි කියන ප්‍රදේශයේ දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉන්නවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට ගියා. උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තේන සද්දින් සම්මෝදනය කතං සාරාණීය ගීත සාරේත්වා ඒකමන්තං නිසේදී. ඉතින් අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට අර භික්ෂුන් වහන්සේ ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ගෞරව සත්කාර දක්වලා සතුටු කතාව කරලා පැත්තකින් වාඩි වුණා. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා අර භික්ෂුන් වහන්සේගෙන් කච්චාවසෝ භගවා අරෝගෝච බලවා ඡාති. රජගහ නුවරනේ දැන් බුදුරජාන් වහන්සේ වැඩ සිටින සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ ස්වාමීනි මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව මේ ශරීර ශක්තිය ඇතුව වැඩ වාසය කරනවා. ඒලාවේ උත්තර දෙනවා අරෝගෝචාවසෝ භගවා බලවා ඡාති. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝම සනීපෙන් වැඩ සිටිනවා. ශක්තිමත් ශරීරයක් ඇතුව වැඩ සිටිනවා. කච්චිපනා උසෝ භික්ඛු සංඝෝ අරෝගෝච බලවා ඡාති. කොහොමද මේ අපේ මේ භික්ෂු සංඝයා වහන්සේ භික්ෂුන් වහන්සේලාට කොහොමද උන්වහන්සේලා සනීපෙන් වැඩ ඉන්නවද කියලා. ඒ වෙලාවේ උත්තර දුන්නා අපේ භික්ෂු සංඝයා වහන්සේ රජගහ නුවර ඉන්න මේ භික්ෂුන් වහන්සේලා බොහෝම සනීපෙන් සැපයෙන් කරදරයක් නැතුව පහසුවෙන් වාසය කරනවා. ඒ වෙලාවේ අහනවා භික්ඛු සංඝෝපිකෝ අවසෝ අරෝගෝච බලවාචාති. එත්තාවසෝ තණ්ඩුල පාල ద్వාරයන් ධනංජානිනා බ්‍රාහ්මණෝවත්ති. ඒ කියන්නේ මේ තණ්ඩුල පාල ద్వාරය කියලා කියන්නේ මේ තණ්ඩුල කියලා කියන්නේ ධාන වලට. ඒකේ මේ ඉස්සර මේ බී මනින තැන් තියෙනවානේ. දැන් රජවරු එහෙම තමන්ගේ මේ රජ මේ
සීමාවේ තමන්ගේ නගරයේ ඇතුලේ මේ වී මුං මිනේරි ඒ වගේ කඩලා ආදී මලින තැන් තියෙනවා. ඉතින් මේ මලින තැන තියෙන මේ දොරගාව ద్వාරයේ ඉන්නවා මේ ධනංජානී කියලා බ්‍රාහ්මණ. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ ඔය මේ වී මලින තැන ඉන්න ධනංජානී බ්‍රාහ්මණයා එහෙම කොහොමද? පච්චාගුස්ව ධනංජානී නාම බ්‍රාහ්මනෝ අරෝගොච්ච බලවාචා. මේ ධනංජානී බ්‍රාහ්මණයාත් හොඳ සපෝට් සනීපෙන් ඉන්නවාද කියලා අර ස්වාමීන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ධනංජානී කෝ ආවසෝ බ්‍රාහ්මනෝ අරෝගොච්ච බලවාචා. ධනංජානී බ්‍රාහ්මණයා මොද සප සනීපෙන් ඉන්නවා කියලා ආරංචි. කච්චිපනාවසෝ ධනංජානී බ්‍රාහ්මනෝ අප්පමත්තෝ. කොහොමද මේ ධනංජානී බ්‍රාහ්මණයා ගැන කතාව මේ ධනංජානී බ්‍රාහ්මණයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවාද කියලා අහනවා. එතකොට අපිට පේනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දායක පින්වතෙක් තමයි මේ ධනංජානී බ්‍රාහ්මණ. මේ ධනංජානී බ්‍රාහ්මණයාගේ විස්තරත් අහනවා. ධනංජානී බ්‍රාහ්මණයා ධර්මයේ හැසිරෙනවාද ඉස්සර වගේ කියලා අහනවා. කුතෝනෝ ආවසෝ ධනංජානීස බ්‍රාහ්මණස් අප්‍රමාද. ධනංජානී බ්‍රාහ්මණයාගේ මේ අප්‍රමාදී බව ගැන කවර කතාවද? ධනංජානී ආවසෝ බ්‍රාහ්මනෝ රාජානන් නිස්සාය බ්‍රාහ්මණ ගහපිතකේ විලුම්පති. ඒ කිව්වේ මේ ධනංජානී බ්‍රාහ්මණයා රජතුමාගේ හයිය අරගෙන බ්‍රාහ්මණ ගෘහපතියගේ මොකද කරන්නේ? හොරකම් කරන පටන් ගන්න දැන් අර ධනංජානී බ්‍රාහ්මණ ගහපිතකේ නිස්සාය රාජානන් විලුම්පති. අර බ්‍රාහ්මණ ගෘහපතිය හින්දා මොකද කරන්නේ? රජතුමා ගාවට ගිහිල්ලා කිව්වා කියලා මොකද කරන්නේ? රජතුමාගෙන් හොරකම්. එතකොට මේ ධනංජානී බ්‍රාහ්මණ ඉස්සර මේ හොඳ උපාසක ඇත්තේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දායකයෙක් ඇත්තේ. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ දායකයෙක්ද මොකද මේ ධර්මයෙන් පොඩ්ඩක් ඈත් වෙලා. ධනංජානී බ්‍රාහ්මණ මොකද කරන්නේ? රජතුමාගේ බලය අරගෙන නගරයට ගිහිල්ලා මොකද කරන්නේ? හොරකම් කරනවා බ්‍රාහ්මණ ගෘහපති අර දුප්පත් මිනිස්සුන්. ඊට පස්සේ රජතුමා ගාවට ගිහිල්ලා එක දේවල් කියන මොකද රජතුමාගෙන් දැන් හොරකම් කරනවා. යාපිස්ස බරියා සද්දා කුල ආනීත සාපිස්ස කාලකතා. මේ ධනංජානී බ්‍රාහ්මණයාට හිතේ කියනවා මේ ශ්‍රද්ධාවන්ත මොකද බිරිඳ. මේ බිරිඳ මොකද වෙලා තියෙන්නේ? සාපිස්ස කාලකතා. ඒ බිරිඳ මිය පරලොව ගිහිල්ලා. අඤ්ඤස්ස බරියා අසද්ද කුල ආනීතාති. මෙයා මොකද කළේ? බිරිඳ මිය ගියාට පස්සේ ශ්‍රද්ධාවන්ත බිරිඳ මිය ගියාට පස්සේ ගෙනාව අලුත් බිරිඳක්. ඒ බිරිඳ ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා අහන්න ඕනේ නැති කරුණක් තමයි ඒ නරක ආරංචියක් තමයි මම අද ඇහුවේ. දුස්සතං වතාවුසෝ අසුම්මා නරක ආරංචියක්මයි ඇහුවේ. යේ මයන් ධනංජානී බ්‍රාහ්මණං පමත්තං අසුම්මා. ධනංජානී බ්‍රාහ්මණයා වැරදි කරන කෙනෙක් මේ ප්‍රමාදී වෙලා ඉන්නේ. අපේයම නාමමයන් කදාච කරහති ධනංජානිනා බ්‍රාහ්මණ සද්දින් සමාගච්ඡිනා. දවසක මම රජගහනුවර පැත්තේ වැඩියොත් මොකද කරන්නේ? මේ ධනංජානී බ්‍රාහ්මණය හම්බෙලා පොඩි අවවාදයක් කරන්න කතා බහක් කරන්න යන්නට ඕනේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර වික්ෂුන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දක්ඛිනාගිරි වැඩ වාසය කරන්න සුදුසු කාලේ වැඩ වාසය කරලා තේන චාරිකම්පක්කාමි මේ ඒ වෙලාවේ මේ චාරිකාවේ වැඩම කළා. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන රාජගහං කදවස්. දැන් අනුපූර්ව මේ උන්වහන්සේ චාරිකා කරද්දී ගිහිලා ආයෙත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින රජගහ නුවරට වැඩම. තත්ත්ව සුදං ආයස්මා සාරිපුත්‍ර රාජගහයි විරති වේලුවනේ කලන්දක නිවාස. එතකොට දැන් කලන්දක නිවාසෙ තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අතපෝ ආයස්මා සාරිපුත්තෝ උබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය රාජගහ පින්ඩාය පාරස. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද කරේ? අර දෙවුරත් පුරවගෙන තමන්ගේ අනිපට සිවුරත් අරගෙන පාත්‍රෙත් අරගෙන රජගහ නුවරට වැඩම කළා. තේනකෝපන සමයේ ධනංජානී බ්‍රාහ්මනෝ පහිනගරේ ගාවෝ ගොට්ටේ දෝහාපේති. ඒ වෙලාවේ මේ ධනංජානී බ්‍රාහ්මණයා නගරයෙන් එළියේ තියෙන අර හරක් එකතු කරන මේ හරක්මන් මේ පට්ටි මොකද කරන්නේ? දෝහාපේ. ඒ කිව්වේ මේ පිළිදෝන. අතකෝ ආයස්මා සාරිපුත්තෝ රාජගහේ පින්ඩාය චරිත්වා පච්චපත්තම් පින්ඩපාත පටික්කන්තෝ යේන ධනංජානී බ්‍රාහ්මනෝ තේනුපසක්. අර කිරිදෝදවා ඉන්න මේ
ධනංජානි බ්‍රාහ්මණයා ගාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා ඉවරලා දානෙත් පන්දලේ ගත්තා. මොකද කළේ? අර ගවපට්ටියට ගියා. අද්දසාකෝ ධනංජානි බ්‍රාහ්මණ ආයස්මන්ද සාරිපුත්තන් දූරතෝ ආගච්ඡන්ත. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දොරින් ඉඳන්ම වඩිනවා. දැන් මේ ධනංජානි බ්‍රාහ්මණයා දැක්කා. ඊතෝ බොස් ඒලායි මොකද කළේ? සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කියනවා ඊතෝ බෝ සාරිපුත්ත පයෝ පියතන්තාව වත්තස්ස කාලෝ භවිසති. මේ හොඳට මේ දුආපු උණු කිරි තියෙනවා. උභවහන්සේට දැන් පින්නපාත යන්නත් තව කල් තියෙනවානේ. ඒ නිසා මේ උණු කිරි ටික උභවහන්සේ පිළිගන්න කියලා අර දෝලනද කිරි වලින් ටිකක් පූජා කරන්න. ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මම දැන් මේ පින්නපාතේ ගිහිල්ලා වැඩිය විතරයි මේ අලම් බ්‍රාහ්මණ කතමී අජ්ජ බත්ත කිච්චම් මගේ අද දවසේ කැන්විල මම අරගෙන ඉවරයි. දානේ අර අවසන්. අමුකස්මින් මේ රුක්ක මූලේ දිවා විහාරෝ භවිසති අත්තාගච්ඡයාස. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු නෙමේ පින්ඩපාතේ නෙමේ බලාපොරොත්තු නෙමේ ධනංජානි බ්‍රාහ්මණයෙක් එක්ක පොඩි කතාවක් කරන්නේ. මම මේ අර අහවල් තැන තියෙන මේ ගහමුල දිවා විහාරය කරනවා. පොඩ්ඩක් මම විවේකයෙන් ඉන්නවා. පුළුවන් නම් එතෙන්ට එන්න කියලා කිව්වා. ඒ වෙලාවේ ධනංජානි බ්‍රාහ්මණයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි මම එහෙනම් එතෙන්ට එන්නම් කියලා. අතකෝ ධනංජානි බ්‍රාහ්මණ පච්චාබත්තම් බුත්තපාත රාසෝ යේනායස්ම සාරිපුත්‍රෝ තේනුපසං. ධනංජානි බ්‍රාහ්මණයා මොකද කළේ? මේ බුත්තපාත රාසෝ කියන්නේ උදේ කෑම අරගෙන ඉවරලා එයත් උදේට කෑම ටිකක් කාලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා ඉවරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරලා උන්වහන්සේට ගෞරව සත්කාර දක්වලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන් අහනවා කච්චිස ධනංජානි අප්පමත්තෝ. ධනංජානි දැන් කොහොමද ඔය ධර්මයේ හැසිරෙන කටයුතු එහෙම අප්‍රමාදීව දැන් ධර්මයේ හැසිරෙනවා. සීල් ගුණ දැන් පුරනවාද කියලා ඇහුවා. ඒ වෙලාවේ අද කාලේ අපි දෙනා වගේම උත්තරයක් දුන්නා. ධනංජානි බ්‍රාහ්මණ පුතෝ බෝ සාරිපුත්ත අම්හකං අප්පමාදු. මේ සාරිපුත්ත ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ ධර්මී හැසිරෙනවා කියන එක කවර අප්‍රමාදී වෙන්න කියලා කිව්වට යේසන්නෝ මාතා පිතර පෝෂේතා. අපිට ඉතින් අම්මලා තාත්තලා ඉන්නවා. ඒ අයට සත්කාර සම්මාන දක්වන්න ඕනේ. ඒ අය වෙනුවෙන් සල්ලි හම්බ කරන්න ඕනේ. පුත්තදාරා පෝෂේතබ්බු. අපි ඉතින් නිකන් ඉන්න අය නෙමෙයිනේ. අපිට දූ දරුවෝ ඉන්නේ. මේ අය අපි පෝෂණය කරන්න ඕනේ. මේ අයට කන්න බොන්න දෙන්න ඕනේ. දාස කම්මකාර පෝරිසම් පෝෂේතබ්බු. ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා විතරක් නෙමෙයි මේ අපිට ඉන්නවා මේ කම්කරුවෝ දැසි දස්සෝ ඉන්නවා. මේ අයට අපිට පඩි ගෙවන්න ඕනේ. මේ අය පෝෂණය කරන්න. මිත්තා මච්චාන මිත්තා මච්ච කරණීයන් කාතබ්බ. අපිට ඒ විතරක් නෙමෙයි තවත් ඉන්නවා යාළුවෝ කියලා කට්ටිය. මේ යාළුවෝ කට්ටියට යාළුවන්ට කරන දේවල් ඒගොල්ලන්ට සැලකිලි සත්කාර සම්මාන අපි ඉතින් දක්වන්න. ඥාති සාලෝ හිතානං ඥාති සාලෝ හිත කරන්නේ. ලේ ඥාතින් ඉන්නවනේ. මේ ලේ ඥාතින්ට ඉතින් අපේ මේ ඥාතින්ට කරන්න ඕන සත්කාර සම්මාන කරන්න. අතිථි නානං අතිකරණීයං කාතබ්බ. ඒ විතරක් නෙමෙයි අතිථි කියලා කියන්නේ ආගන්තුක. ගෙදරට කවුරු හරි ආවම ඒ අයටත් කන්න බොන්න දෙන්න ඕන. උපපේතානං උපපේත කරණීයං කාතබ්බ. ඒ විතරක් නෙමෙයි මැරිච්ච අය සිහිපත් කරලා පින්දහම් කරලා පින් දෙන්නත් ඕන. මේ දේවතානං දේවතා කරණීයං කාතබ්බ. ඒ විතරකුත් නෙමෙයි දෙවිවරු සිහිපත් කරගෙන පින්දහම් කරන්නත් ඕන. රාජ්‍යෝ රාජකරණීයං කාතබ්බ. රජතුමාට රජ කටයුතු කරන්න ඕනේ. ඒ කිව්වේ මේ රජයට සල්ලි වාගේ දෙන්න ඕනේ. අයම්පි කායෝ පීනේතබ්බු. එච්චරක් නෙමෙයි මමත් කාලා බීලා ගෘහේතබ්බෝති. මමත් කාලා බීලා හොඳ හයියට ඉන්නවා. එතකොට මේ ධනංජානි බ්‍රාහ්මණයක් කිව්වේ මොකද්ද? අද කාලේ දෙන වගේම උත්තරය. අපි අහුවොත් එහෙම ධර්මයේ හැසිරෙනවාද? සීල් ගුණ දම් පුරනවාද කියලා. ස්වාමීන් වහන්සේ ඉතින් දානේ නම් දෙනවා. හැසිරෙන්න නම් වෙලාවක් නැහැ කියලා තමයි නේ. ඒකට ඒ කාලේ මේ ධනංජානි බ්‍රාහ්මණයට තිබ්බේ එහෙමම තමයි. දැන් අද තියෙන සමාජ වාතාවරණය අපි හිතනවා. අද තියෙන සමාජ වාතාවරණය කලින්ට වඩා සංකීර්ණයි. නමුත් අපිට මිනිස්සෙක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලා මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. භික්ෂුවකට මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය කියන මේ හතර තමයි
මේ මූලික අවශ්‍යතා. චීවර කියලා කිව්වේ අපේ සිවුරු. පින්ඩ පාත කියලා කිව්වේ අපිට දානේ වලද. ඊළඟට සේනාසන කියලා ඉන්න තැන තියෙනවා. ඊළඟට අපිට ලෙඩක් ලෙඩක් දුකක් වුණාම විහිතක් ඕනේ. ඒතකොට මිනිස්යාගේ ජීවිතය ගත්තාම ගිහියගේ ජීවිතය ගත්තාම මේ හතර ඉක්මවලා ගිහින් තියෙනවා. නෑ. කන්න බොන්න, අදින්න පළදින්න, ඉන්න තැන රැක ගන්න, ඒ වගේ ලෙඩක් වුණාම බෙහෙත් ගන්න. එතකොට මේ ඕනෑම කාලයක මිනිසෙක තියෙන මූලික අවශ්‍යතාවය මෙච්චරයි. හතරයි. මේ හතර වෙනුවෙන් තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. එතකොට මේ මූලික අවස්ථා හතරම බුද්ධ කාලේ ඉන්න අයට තිබ්බා. එතකොට ඒ අය තමන්ගේ වෙහෙස මහන්සි වෙලා මේ ටිකම කරන්න ඕන මොනවද? අම්මා තාත්තට සලකන්න සල්ලි හොයන්න. දරුවන්ට සලකන්න සල්ලි හොයන්න ඕන. ඒ වගේම කම්කරුවන්ට වැඩ කරන අයට කවුරු හරි ඉන්නවනම් ඒ අයට දෙන්න සල්ලි. යාළුවෝ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ඕන. ඊළඟට ලේනාය ඥාතීන්ගේ මොකක් හරි උත්සවයක් තියෙනවා නම් ඒවට සල්ලි වියදම් කරන්න. ඒ වගේම කවුරු හරි ගෙදරට ආවම ඒ අයට කන්න බොන්න දෙන්න ඕනේ සල්ලි වියදම් කරන්න. ඒ වගේම මිය පරලෝකියා ඉන්න අම්මා තාත්තා මිය යනවා, ඥාතීන් මිය යනවා, ආච්චි සීය මිය යනවා. ඒ අය සිහි කරලා මතක බණ කියවන්න ඕනේ, පින්දහම් කරන්න ඕනේ, දානෙ දෙන්න. ඒවට සල්ලි වියදම් කරන්න. රජතුමාට රාජකාරණීය කරන්න ඕනේ. රජතුමාට රාජකාරණීය කරනවා කියන්නේ රජයට දෙන්න ඕනේ බදු ගෙවන්න ඕනේ නේද? එතකොට ඉතින් ඒ නිසා මේ ඒ විතරක් නෙමෙයි තමනුත් තමන්ගේ ජීවිතේ පෝෂණය කරන්න. එතකොට මේ හින්දා අපිට ඉතින් ධර්මයෙන් හැසිරෙන්න වෙලාවක් නැහැ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වෙලාවේ මේ ධනංජානි කියන බ්‍රාහ්මණයාට කියනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තංකිම්මඤ්ඤසි ධනංජානි එහෙනම් මෙහෙම හිතන්නකෝ ඉදේ කච්චෝ මාතා පිතුන්නම් හේතු අධම්මචාරී විසමචාරී යස්. දැන් අම්මා තාත්තා පෝෂණය කරන්නනේ අපි සල්ලි හැම කරන්නේ. එහෙනම් මේ අම්මා තාත්තා පෝෂණය කරන්න හින්දා එක්කෙනෙක් මොකද කරන්නේ? අධම්මචාරී විසමචාරී. මොකද කරන්නේ? ධර්මී හැසිරෙන්නේ. එයා ඔහේ ජීවිතය ගත කරනවා. විසමචාරී යස්. බොරු කියනවා, කේලම් කියනවා, සල්ලි හැම කරන්න, ප්‍රාණඝාතය කරනවා, වැරදි කාමසේවනය කරනවා. මේ විදිහට විසමචාරී විදිහට ජීවිතේ පවත්වනවා. තමේනම් අධම්මචාරියා විසමචාරියා හේතු නිරයපාලා පකඩ්ඩේ. මොකද වෙන්නේ? මෙයා මරණයටපත් වෙද්දී මොකද වෙන්නේ? අධම්මචාරියාව හින්දා විසමචාරියාව හින්දා වැරදි විදිහට ජීවිතේ ගත කරපු හින්දා මොකද වෙන්නේ? නිරයපාලා නිරයේ ඉන්න නිරසතු නිරේ පාලනය කරන නිරයේ ඉන්න අය මොකද කරන්නේ? අර මරණයටපත් වෙද්දී මේකල වැදගෙන යනවා කොහෙද? නිරයට ඇදගෙන යනවා. ලැබෙයිනෝකෝ සෝ එතකොට මේ කෙනා මෙහිම ලබනවා. අහංකෝ මාතා පිතුන්නම් හේතු අධම්මචාරී විසමචාරිය මාමන් නිරයන් නිරයපාලා. අනේ නිරයපාල වරුනේ මාව ඇදගෙන යන්න එපා. මං අම්මා හින්දා තමයි මේ අම්මා පෝෂණය කරන්නයි තාත්තා පෝෂණය කරන්නයි මම මේ වැරදි කළේ. එතකොට මෙයා මෙහෙම කිව්වා කියලා නිරයපාලේ මේ නිරය පාලනය කරන අය මෙයා නිරයට ඇදගෙන යයි. දැන් මේ ඇදගෙන යන එක නතර කරයි. කවදාවත් නතර කරන්නේ තමන් කරපු ලද අධම්මචාරියා විසමචාරියා හින්දා තමන් අයහපති හැසිරෙච්ච නිසා යාට තමන් කරන ලද කර්ම විපාකේ විඳවන්නම සිද්ධ වෙනවා. මාතා පිතරෝ වා 50 ලැබෙයියුන්. එතකොට කියනවා නිරේපාලවරු ආවම අම්මා කියනවලු ගිහිල්ලා නිරේපාලයන් ඒසෝකෝ අම්මහකම් හේතු අධම්මචාරියා විසමචාරියා වුස් මාමන් නිරයන් නිරේපාලා. අම්මයි තාත්තයි කියනවලු අනේ මගේ පුතාව නිරයට ඇදගෙන යන්න එපා. මොකද මේ අය මාව පෝෂණය කරන්නයි මේ තාත්තා පෝෂණය කරන හින්දා තමයි මේ වැරදි විදිහට හැසිරෙන්නේ. අහනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට කිව්වා කියලා නිරයට යන්නේක වලකිනවද? වලකින්නේ නැහැ නේද? තමන් කරන ලද කර්මයේ තමන් විඳිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ නොහිතම් බෝ සාරිපුත්තේනි අම්මා තාත්තා හින්දා පව් කළා කියලා නෑ. අම්මා තාත්තා හින්දා පව් කළා කියන එක නෙමෙයි. මං ඉතින් පව්දහම් කළා නිරපල්ලෝ අතකෝන වික්කන්දන්තන් යෝ නිරේ පාලා පක්කේ. මම අඬා ඉද්දිම නිරපල්ලෝ මාව ඇදගෙන යනවා මේ නිරේට කියලා කිව්වා. එතකොට ඒ නිසා පින්වත්නි බලන්න අම්මා තාත්තා හින්දා අපි අම්මා තාත්තා පෝෂණය කරන්න කියලා අපේ ආධ්‍යාත්මයේ පස්සට දාන්න. එතන මොකද වෙන්නේ?
තමන් කරන ලද කර්ම ශක්තිය අම්මා තාත්තා කියලා නෑ. තමන් අරගෙන යන්නේ නේද? අපි මරණයටපත් වෙද්දී අපි ඥාතීන් එක්ක මරණයටපත් වෙලා යන්නේ නේද? නේද? ඉතින් ඒ නිසා මට එක්තරා අවස්ථාවක මතකයි මේ එක්තරා කතාවක් මේ සත්‍ය සිද්ධියක්. සත්‍ය සිද්ධි දෙක තුනක් අපිට මතකයි. එක්තරා මේ එක්තරා අවස්ථාවක මේ එක්තරා හිටියා මේ අම්මා මේ අම්මා හදිසියේ කරන ලද අම්මා එකපාරටම ඇදිලා ගියා. මෙයා තමන්ගේ ශරීරයේ මේ ජීවිතේ හදවත නතර වුණා. මරණයටපත් වුණා. මේ අම්මා ඇදිලා ගියා මේ කොහෙටද ගියේ? අන්ධකාරය තුලට ඇදිලා. ගිහින් ඉද්දි මෙයාට ඇදිලා යද්දි අන්ධකාරය තුලට ඇදිලා යද්දි ඒ අම්මා මට හම්බුණා. යම්ම මාත් එක්ක කතා කළා. ඒ අම්මා කියනවා එයාට වෙන වෙනම කටහඬවල් ඇහුණලු. අර නිරියේ ඉන්න නිරසත්තු කෑ ගහනවා. ගෑනු අයගේ කටහඬ වෙනම යාට ඇහෙනවද? පිරිමියාගේ කටහඬ එයාට වෙනම ඇහෙනවා. ඒකට ඒ හින්දා මේ නිර්පල්ලන්ගේ මේ කතාව අපේ මේ සුරංගනා කතාව විදිහට තමයි බොහෝ අය සලකන්නේ. අපිට විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ නේද කියලා. ඉතින් ඒ නිසා මේ අම්මා කියනවා එයාගේ තිබ්බ පිනක් පින්දහමක් මතක් කළා මෙයා මොකද උනේ? ආයෙත් අර එයාගේ ජීවිතයට ඇදිලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඒ කියන්නේ අපිට තේරෙනවා අපේ ජීවිතයේ මරණයත් එක්ක අපේ පාලනයෙන් ගිලිහෙන නේද? අපි මේ අතපය අපේ හයියේ තියාගෙන අපි මේ දඟලන දැඟලි අපි කැමති තැනකට යනවා, කැමති තැනකින් යනවා, කැමති දෙයක් කරනවා, කැමති දෙයක් කරනවා නේද? මේ විදිහට මරණයත් එක්ක සටන් කරන්න බෑ. මරණය මැත්තේ අපේ පාලනයෙන් තොර වෙනවා. එක්තරා අවස්ථාවක තමයි තව කතාවක් පුතයි මේ එක්තරා ආරණ්‍යක හිටිය ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මරණයට මේ එක්තරා අවස්ථාවක මරණාසන්න අධ්‍යක්ෂක වුණා. ඒ ස්වාමීන් වහන්සේ මරණයටපත් වෙලා කෙලින්ම ඇදිලා ගිහින් නිරයට ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේගේ දේවදූත සූත්‍රයේ තියෙන විදිහට ප්‍රශ්න කරනවා. මෙතනදී ප්‍රශ්න කරද්දී මෙයාගෙන් අහනවා ප්‍රශ්න අහනවා. එතකොට දේවදූත සූත්‍රය කියවලා බලන්න. මේක මජ්ක්‍ධිම නිකායේ. එතකොට මෙයාගෙන් ප්‍රශ්න කරද්දී මෙයාට සිහිපත් වෙලා තියෙනවා තමන් කරන ලද පින්දහම් මතක් කරලා තියෙනවා. මෙයාගේ ආයුෂ සම්පූර්ණ ගෙවිලා තිබුණේ නැහැ ඒ වෙලාවේ මෙයා මොකද උනේ? ආයෙත් මොකද උනේ? ඇදිලා ආව තමන්ගේ ශරීරය. එතකොට යාට සම්පූර්ණයෙන්ම මතකයි නිරි සිද්ධ වෙච්ච කතාව. ඉතින් ඒ නිසා මේ වගේ මේ මරණාසන්න අත්දැකීම් බොහොමයක් පිටරට සුදු අයගෙත් තියෙනවා. ඉතින් ඕකලන්ට හොයලා බලලා ඒක හොයලා බලනවා. දේවදූත සූත්‍රයේ තියෙන විදිහටම තියෙනවා. ඉතින් ඒ අය විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ කතාව විශ්වාස කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේ තියෙන විදිහටම ඒ වෙච්ච අවස්ථා මට පෞද්ගලිකව හම්බෙලා තියෙන හැම පිරිස්. ඉතින් ඒ නිසා මම මේ කතාවෙන් කිව්වේ මේ අපේ මේ පාලනයෙන් තොර වෙලා අම්මා තාත්තා නිසා අපි පව් කළා කියලා නෑ. මේ පාලනයෙන් තොර වෙනවා අපේ මේ කර්මයට අනුව. ඒක තමයි මේ කර්ම විපාකයට අනුව තමයි අපේ ජීවිත උපත කරා යන්නේ. අපි කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හරි මම අන්තිම මොහොතේ මගේ හිත හොඳ තැනක පිහිට ගන්නවා. දිව්‍ය ලෝකෙ පිහිට ගන්නවා. එහෙම පිහිට ගන්න හැකියාවක් නැහැ. Taman මේකේ ධර්මයේ පුරුදු කරලා නැත්නම්. නේද? පුරුදු කරපු නැති හිතක් මරණාසන්න මොහොතේ අධර්මයේ තුලින් යට වෙලා යනවාමයි. අකුසල සිතුවිලිත් එක්ක එයා යට වෙලා යන්න තියෙන ප්‍රවණතාවය ඉතාම අධිකයි. 99.9%ක්ම අකුසලයෙන් යට වෙලා යන්න තියෙන ප්‍රවණතාවය ඉතාම අධිකයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ පුරුදු කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඊළඟට අහනවා ධනංජානි බ්‍රාහ්මණයන් අහනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැන් ධනංජානි ඔයා කිව්වනේ දැන් මේ දූ දරුවෝ ඉන්නවා කියලා. දූ දරුවෝ පෝෂණය කරන්න ඕනේ හින්දා මම මේක කරන්නේ කියලා. මේ අකුසලී හැසිරෙන්නේ. එතකොට ඔයා මේ විදිහට මරණයටපත් වෙති නිර්පල්ලෝ ඇවිල්ලා ඔබව ඇදගෙන යනවා. එතකොට කියනවා නිර්පල්ලන්ට කියනවා අනේ අපි මේ මගේ දූ දරුවන්ගේ වගකීම් ඉෂ්ට කරන්නයි මට වෙලාවක් තිබ්බේ නැති ධර්මයේ හැසිරෙන්න. ඒ නිසා බොරු කියන්න උනා මම. කේලම් කියන්න උනා. කියලා එයා කිව්වට නිර්පල්ලෝ නතර කරනවා. තමන්ගේ කර්මයට අනුරූප ඔයා නිරේ දුක් විඳින්න මේ දිලා යනවා. එතකොට එයාගේ දරුවෝ ඇවිල්ලා කෑ ගහලා කිව්වත් අනේ මගේ තාත්තව ඇදගෙන යන්න එපා. ඇදගෙන යන එක නතර වෙනවා. නිරේට ඇදිලා යන එක නතර වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එකිනෙකට අහනවා අර ධනංජානි බ්‍රාහ්මණයාගේ. දැන් ඔය කම්කරුවන්ගේ යුතුයකම් වගකීම් තියෙනවනේ.
ඒව කරන නිසා ඔබ දැන් අධර්මචර්යාවේ විසමචර්යාවේ හැසිරෙන අකුසල් කරනවා. ඒ නිසා නිරේට යන එක නතර වෙනවා. අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ධනංජානි බ්‍රාහ්මණයා කියනවා නැහැ ස්වාමීනි මං කරගත දේ අඬාම මට නිරයට තමයි යන්න වෙන්නේ. ඔබගේ දැන් යාළු මිතුරන්ට වගේ කීම් තිබ්බා. ඒව කරපු නිසා කියලා කිව්වට අහනවද? අහන්නේ නිරපන්න. මගේ ලේ ඥාතියන් හිටියා. ලේ ඥාතියන්ට මං මේ සත්කාර සම්මාන කරන්න හින්දායි මේ අකුසල කරේ. ඒ අය සතුටු කරන්නයි අකුසල. ඒ නිසා නිරපල්ලු නතර නෑ. ඊළඟට මිතුරන් එක්ක සතුටු වෙන්න ඕනේ හින්දා පව් කළා කියලා. තින්ව සතුටු කරන්න ඕනේ හින්දා පව්කම් කළා කියලා පිළිගන්නෙත් නෑ. ආගන්තුකය ආව ආගන්තුකයට සත්කාර සම්මාන කරන්න හින්දා මම ටිකක් සතුටු වුණා. නේද? මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කළා. ආගන්තුකය සතුටු කරන්න ඕනේනේ. ඒ අය සතුටු කමනාප. මෙහෙම කිව්වා කියලා තමන් කලේ අකුසලෙන් නතර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයට කියනවා. අපේ මිය පරලෝකීය ඥාතීන් ඉන්නේ. ඉතින් මේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න තමයි අපි මේ සල්ලි හම්බ කළේ. ඉතින් ඒවා මේ ඒ නිසා අපි මේ නොඑක ආකාරයෙන් සල්ලි හම්බ කළා. අදාරම විදිහට හම්බ කළා කියලා කිව්වට නිරපල්ලු වැදගෙන යන එක නතර කරන්න. ඉතින් මේ විදිහට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන් අහද්දී ධනංජානි බ්‍රාහ්මණයා කියලා ස්වාමීනි මං අඬා ඉදින් මට යන්න වෙනවා මේ මම මෙහෙම කිව්වා කියලා නිරපල්ලු නතර කරන්නේ නැහැ කියලා ධනංජානි බ්‍රාහ්මණයට කිව්වා. ධනංජානි බ්‍රාහ්මණයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්වා. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා තංකින්මඤ්ඤ ධනංජානි ඔබ මේ ගැන තංකින්ම ධනංජානි යෝවා මාතා පිතුන්නම් හේතු අධම්මචාරී විසමචාරියස් යෝවා මාතා පිතුන්නම් හේතු ධම්මචාරී සමචාරියස් කතමන් සේයෝ ධනංජානි අම්මා තාත්තා හින්දා පව්කම් කරන එකද හොඳ අම්මා තාත්තා නිසා යහපත් දේවල් කරන එකද හොඳ කියලා. වඩා උතුම් මොකද්ද මේකේ? ධනංජානි බ්‍රාහ්මණය උත්තර දෙනවා ස්වාමීනි මේ අම්මා තාත්තා හින්දාවත් අකුසල් කරන එක හොඳ නැහැ. අම්මා තාත්තා නිසා කුසල් දහම් කරන එකමයි හොඳ. අධම්මචර්යා මේ විසමචර්යාහි බෝසාරිපුත්‍ර බ්‍රහ්මචර්යා සමචර්යා සියෝ. ඒකට හේතුව තමයි ධර්මචාරීව දෙහිමියෝ ජීවත් වෙන එක උතුම්. අම්මා තාත්තා නිසාවත් පව්කම් කරන්න හොඳ නැහැ. දෙහිමියව ජීවත් වෙන එකමයි උතුම්. ඒ වෙලාවේ අර විදියට අහනවා තමන්ගේ මේ උතුම් හින්දා පව්කම් කරන එක හොඳ නේද? මේ විදිහට අර ධනංජානි බ්‍රාහ්මණයෙන් අර කතා ඔක්කොම ටික ආයෙ නැවත අහනවා. මේ ඥාතියින් හින්දා තමන්ගේ මේ ආගන්තුකයෝ හින්දා යාළු මිතුරන් හින්දා පව්කම් කරන එකද හොඳ පව්කම් නොකර ඉන්න එක. ධනංජානි බ්‍රාහ්මණය උත්තර දෙනවා සාරිපුත්‍ර ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ පින්දහම් කරන එකමයි හොඳ මේ අකුසල් කරන එක හොඳ දෙයක් නෙමෙයි කියලා උත්තර දුන්නා. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට උත්තර කිව්වට පස්සේ මේ උත්තර දුන්නාට පස්සේ මේ ධනංජානි බ්‍රාහ්මණයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ඒ ධර්ම දේශනා පිළි අරගෙන මේ යා තමන්ගේ ගමන් කරලා ගියා. අතකෝ ධනංජානි බ්‍රාහ්මණු අප්‍රේණ සමීන ආබාධික හොයි දුක්ඛිතෝ බාලිකා. මොකද උනේ ධනංජානි බ්‍රාහ්මණයා මේ විදිහට ධර්ම දේශනාව ශ්‍රවණය කරලා එක කාලයක් ගියාට පස්සේ මොකද වුනේ? එක තැන් වුණා. ලෙඩ වුණා. ආබාධිකෝ හොති දුක්ඛිතෝ. දුකටපත් වුණා. එක් තැන් වුණා. අතකෝ ධනංජානි බ්‍රාහ්මණු අඤ්‍යතරම් පුරිසංගාමන්තේස. ධනංජානි බ්‍රාහ්මණයාට ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් වුණා. එක්තරා පුරුෂයෙකුට කතා කරලා කියනවා ලෙඩෙන් දෙවිද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන මතක් කරලා කියනවා ඒ පුරුෂය මෙහිට එන්න. දැන් ගිහින් මගේ නමින් මට දැන් යන්න බෑ. මගේ නමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. වන්දනා කරලා කියන්නේ මේ ධනංජානි බ්‍රාහ්මණයා දැන් ලෙඩ වෙලා එක්තැන් වෙලා ඉන්නේ. ඊට පස්සේ යන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා කියන්නේ මේ ධනංජානි බ්‍රාහ්මණයාගේ වන්දනාවයි මේ කරන්නේ. ධනංජානි බ්‍රාහ්මණයාගේ වන්දනාව පිළිගන්න ඔබගේ මේ කැපකරුවෙක් වෙච්ච මේ ධනංජානි බ්‍රාහ්මණයා දැන් එකතෙන් වෙලා ඉන්නේ. ඒ නිසා
මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පුළුවන් නම් මේ ධනංජානි බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න එන්න. උන්නා මේ මුණ ගැහිලා ධර්මයේ කියන්නේ එන්න කියලා මතක් කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ අර පුරුෂයා මොකද කරේ? ධනංජානි බ්‍රාහ්මණයාට හා කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කළා. පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගාවට වන්දනා කළා කිව්වා. ස්වාමීනි මේ සාරිපුත්යන් වහන්සේ මේ ධනංජානි බ්‍රාහ්මණයා දැන් එක්තෙන් වෙලා ඉන්නේ ලෙඩේ ඇඳේ වැටලා. ඊළඟ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුළුවන් නම් වැඩම කරන්නේ ධනංජානි බ්‍රාහ්මණයාට ධර්මයේ. ඒ වෙලාවේ මේක පිළි අරගෙන අතකෝ ආස්මා සාරිපුත්තු නිවාසෙත්ව පත චීවරං ආදාය මොකද කළේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ මේ සිවුර පුරවගෙන ඊළඟට දෙපොඩ තනිපොඩ සිවුරත් අරගෙන මොකද කළේ මේ පාත්‍රයත් අරගෙන අර ධනංජානි බ්‍රාහ්මණයාගේ නිවසට ගියා. ගිහිල්ලා ධනංජානි බ්‍රාහ්මණයාගෙන් අහනවා කච්චිතේ ධනංජානි කමනීය කච්චි ආපනීය ධනංජානි කොහොමද ඔබට යැපෙන්න පුළුවන්ද? කච්චි දුක්ඛ වේදනා පටික්කමදිනෝ අභික්මන්ති. තියෙන වේදනාවල් ලෙඩ දුක් අඩු වෙලා යනවද වැඩි වෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ ධනංජානි බ්‍රාහ්මණයා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා නමේ ගෝ සාරිපුත්ත කමනියන්න යාපනිය. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ මට ඉවස ගන්න අමාරුයි. මගේ බාල්ලා මේ දුක්ඛ වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති. මගේ මේ ශරීරයේ තියෙන වේදනාවල් එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඒක හරියට සාරිපුත්යන් වහන්සේ මම මේ විඳින දුක මේ දෙදෙන් දෙන්න කියන විඳින දුක මෙන්න මේ වගේ. සියතාපි බෝ සාරිපුත්ත බලවා පුරිසෝ තින්හින සිකරේන මුද්දේන අභිමත්තේය. ඒ කිව්වේ මේ ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ මගේ මේ හිස් මුදුනට තියුණු උලක් තියලා මගේ මේ ඔළුව හිල් කරන්න යනවා වගේ ඔළුව හාරන්න යනවා වගේ මගේ මේ තියෙන වේදනාව ඒ මේකෝ බෝ සාරිපුත්ත අදිමත්තං වාතං මුද්දනි ඌහන්ති මහත් මේ ඇතුලේ තියෙන මේ වාතය කිපිලා මගේ මේ හිස් මුදුන මේ පැලෙන්න වගේ වේදනාව දෙනවා හරියට මොකද මේ හිස් මුදුන අර උලකින් මගේ හිස් මුදුන මේ හිල් කරනවා වගේ හාරනවා වගේ හරියට ඒ වගේ වේදනාවක් මම විඳිනවා ඒක එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීතාපි බෝ සාරිපුත්ත බලවා කුරිසෝ දල්හින වරත්ත බන්දරේන සීස වේටං බන්දේ. සාරිපුත්තේනි හරියට මේ මගේ මේ ඔළුවේ රැහෙනක් අරගෙන මේ ඉස්සර හම් රැහෙනක් අරගෙන මේ හම් රැහෙන මගේ හිස වටේ ඔතලා හරියට මේ තද කරනවා වගේ. ඒ මේකෝ බෝ සාරිපුත්ත අදිමත්තා සීස වේදනාව මගේ මේ ඔළුවේ තියෙන කැක්කුම් හරියට ඒ වගේ. පටියක් වටේට ඔතලා ඉවරලා හොඳට තද කරලා අදිද්දීන වේදනාව වගේ වේදනාවක් මගේ මේ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් මගේ මේ ඔළුවේ තියෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා. සීතාපි බෝ සාරිපුත්ත දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසී. හරියට මේ සාරිපුත්තේනි හරක් මරණය ඉන්නවනේ. මේ හරක් මරණයගේ ගෝලියෝ ඉන්නේ. තින්හින ගෝවිකත්තේන කොච්චින් පරිකන්තේ. ඒගොල්ලෝ ගාවේ තියෙනවා මේ තියුණු පිහිය. සතක් තියෙනවා. මේ තියුණු පිහිය අරගෙන මොකද කරන්නේ? මගේ මේ වේදනාවක් මේ කුසේ තියෙනවා. ඒ මේකෝ මේ සාරිපුත්ත අදිමත්තා වාත කොච්චින් පරිකන්ත. මගේ මේ ශරීරයේ තියෙන කුසේ තියෙන වේදනාව හරියට ඒ වගේ අර හරක් මරණ මිනිස්සෙක්ගේ පිහිය අරගෙන ඇවිල්ලා තියුණු පිහියෙන් ඉන්න මගේ බඩ කපලා දානවා වගේ මගේ මේ බඩේ මේ තියෙන එච්චර වේදනාවක් තියෙනවා. ඒ වගේම කියනවා සාරිපුත්තේනි මගේ මේ ශරීරයේ තියෙන වේදනාව මොන වගේද කියනවා නම් මගේ මේ ඇඟේ තියෙන වේදනාව මොන වගේද කියනවා නම් වේ බලවන්තෝ පුරිසා දුක්ඛලතරම් පුරිසං නානා බාහිස ගහෙත්තා අංගාරකාසය සන්තාපෙය්‍යුන් සම්පරිතාපෙය්‍යුන් හරියට මේ කෙට්ටු මිනිසෙක් ඉන්න කිසි බලයක් බලවත් එකපත හයිය තියෙන මිනිස්සු දෙන්නේ මොකද කරන්නේ? අර මිනිස්සයා දෙපැත්තෙන් අල්ලගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ගිනි අඟුරු වලක ගිහින් එහාට මෙහාට තවන. අර ගිනි අඟුරු වලේ හොඳට තවන. අන්න ඒ තවත් දින වේදනාව වගේ කයේ තියෙන 10ක් තියෙනවා, පුදුම 10ක් තියෙනවා ස්වාමීනි මගේ මේ ශරීරය ඇතුලේ. හරියට අර දුබල මිනිස්යාව ගිනි අඟුරු වගේ වලින් තවනවා වගේ ශරීර 10ක් මගේ තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ අහනවා ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ධනංජානි බැමිණිය මරණාසන්න මොහොතේ දැන් ඉන්නේ. දැන් පේනවා හොඳට මේ වේදනාව අඩු වෙන්නේ
වැඩි වෙනවා එන්නේ මෙයාට ඉවස ගන්න බෑ. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අනිවාර්යෙන් දැන් ධනංජානි ධනංජානි බ්‍රාහ්මණයා අනිවාර්යෙන් තව ටිකකින් මරණයටපත් වෙන්න වගේ එච්චර වේදනාවක් තියෙන කොයි මොහොතේ මරණයටපත් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා මේ ධනංජානි බ්‍රාහ්මණයා මම යහපතේ හසුරවන්න ඕනේ. ඔන්න කොහොමද මරණාසන්න මොහොතකදී කෙනෙක් ඉදිරි හැසිරෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර ධනංජානි බ්‍රාහ්මණයාට කියනවා සංකිම්මඤ්ඤසි ධනංජානි කතමන් සෙය්‍යෝ නිරයෝවා තිරච්ඡානයෝ අහනවා ධනංජානි බ්‍රාහ්මණයාගෙන් ධනංජානි මරණයෙන් පස්සේ ඉපදෙන්න මේ හොඳ තැන කොතනද? නිරේද තිරිසන් ලෝකද? මේ දෙකෙන් හොඳම තැන මොකක්ද කියලා. ඒකෙන් ධනංජානි බ්‍රාහ්මණයන් අහනවා නිරේද හොඳ වැඩි තිරිසන් ලෝකෙද හොඳ කියලා. මොකක්ද උත්තරය? නිරේද තිරිසන් ලෝකෙද? මේ දෙකෙන් හොඳ මොකක්ද වැඩි? තිරිසන් ලෝකෙ හොඳයි නේද? තිරිසන් ලෝකයේ දෙයක් කන්න හොයාගෙන කන්න හරි පුළුවන් නේද? නිර්සත්‍යයන්ට එහෙම කෑම හොයාගෙන අනුභව කරගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා නිරේද තිරිසන් ලෝකෙද හොඳ කියලා හුව ධනංජානි බ්‍රාහ්මණයා. අහන කියනවා නිර්යාවෝ සාරිපුත්ත තිරච්ඡාන යෝනි සෙය්‍යෝති. නිරයට වඩා තිරිසන් ලෝකේ නම් හොඳයි. සංකිම්මචි ධනංජානි කතමන් සෙය්‍යෝ තිරච්ඡාන යෝනිවා පෙත්තිවිසිය. දැන් ওই තිරිසන් ලෝකේ හොඳයිනේ. එහෙනම් තිරිසන් ලෝකිනුයි പ്രേත ලෝකෙන් අතරින් මොකද්ද වැඩියෙන් හොඳ කියලා? කොහෙද හොඳ? പ്രേත ලෝකේ හොඳයි. මොකද പ്രേත ලෝකේ ඉන්න සමහර പ്രേතයන්ට මොකද තිරිසන් සත්තුන්ට පින් අනුමෝදන් වෙන්නවත් අනුමෝදන් බෑ නේද? එතකොට යම්තා පොඩි හරි පිනක් කරලා තියෙනවා නම් പ്രേත ලෝකෙ ඉපදිලා තියෙනවා. ඒ සමහර പ്രേතයන්ට පුළුවන්කම තියෙනවා මොකද? අර පින අනුමෝදන් වෙන්න. ඒ දැකලා සාදු කියන අනුමෝදන් වෙලා යහපත තමන්ගේ ජීවිතේ සපවත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දෙකෙන් හොඳ මොකක්ද? പ്രേත ලෝකේ ඊට වඩා එහෙනම් හොඳයි කියනවා. අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංකිම්මනි ධනංජානි කතමන්සේ මනුස්සව කතමන්සේය පෙත්තිවිසව මනුස්සව. එහෙනම් പ്രേත ලෝකේද හොඳ මනුෂ්‍ය ලෝකේ? දැන් කොහෙද හොඳ එතකොට? මනුෂ්‍ය ලෝකේ හොඳයි නේ. මනුෂ්‍ය ලෝකේ සුගති. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් මේ මොකද කරන්නේ? ක්‍රමානුකූලව අරයාගේ හිත සතුටු කරවනවා පිහිටවනවා කොහෙද? ඉහළ තැනක පිහිටවන තමයි උත්සාහ කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන්. දැන් නිරයට කැමති නැහැ. නිරයට තියෙන කැමැත්ත හිතින් ටිකක් ඈතට දැම්මා. තිරිසන් ලෝකෙට තියෙන කැමැත්ත ඈතට දැම්මා. പ്രേත ලෝකෙට තියෙන කැමැත්ත ඈතට දැම්මා. දැන් අහනවා මනුෂ්‍ය ඊට පස්සේ මනුෂ්‍ය ලෝකේ තමයි හොඳ. ඊළඟට අහනවා සංකිම්මංජි ධනංජානි කතමන්සී මනුස්සව චාතු මහරජිකදී. දැන් වඩාම හොඳ මනුෂ්‍ය ජීවිතයේද චාතු මහරජික දිව්‍ය ලෝකෙ. කොහෙද සැප තියෙන්නේ? චාතු මහරජික දිව්‍ය ලෝකෙ හොඳයි. ස්වාමීනි මනුෂ්‍ය ලෝකෙට වඩා නම් චාතු මහරජිකේ හොඳයි. එහිදපගෙන තියෙනවා හොඳයි. මනුස්සෝහි බෝසාරිපුත්ත චාතු මහරජික දේවසෙය්‍යෝ සංකිම්මඤ්ඤසි ධනංජානි චාතු මහරජිකේද හොඳ තාවතින්සියද හොඳ කියලා. එතකොට චාතු මහරජිකේට ඉහිලින් තියෙන මොකක්ද? තාවතින්සිය. එතකොට චාතු මහරජිකට වඩා සැප තියෙනවා කොහෙද? තවතිසා දිව්‍ය ලෝක. තවතිසා දිව්‍ය ලෝක හොඳයි. තවතිසා ධනංජානි යාම කියන දිව්‍ය ලෝක. ඒ තවතිසා දිව්‍ය ලෝකෙට තුලින් කියනවා මොකද්ද? යාම කියලා දිව්‍ය ලෝක. ඒක සැප බහුලයි. යාම දිව්‍ය ලෝකේ හොඳයි ස්වාමීනි. යාම ධනංජානි තුසිත කියන දිව්‍ය ලෝකෙද හොඳ. යාම ලෝකෙන් තියෙන තුසිත දිව්‍ය ලෝක. එතකොට මේ තුසිත දිව්‍ය ලෝකේ සැප තියෙනවා. එතකොට බෝධිසත්වයෝ එහෙම උපදින්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. එතන මේ තුසිතේ හොඳයි ස්වාමීනි. තුසිතයේද හොඳ, නිම්මාන රතියේද හොඳ. ගොඩක් හොඳයි. නිම්මාන රතියේද හොඳ, පරිනිම්මිත වසවත්. කොහෙද? නිම්මාන රතියේ උඩින් තියෙන මොකද්ද? ඊට වඩා පින් කරපු අය ගිහින් වසවත්. පරිනිම්මිත වසවත්ය හොඳයි. පරිනිම්මිත වසවත්යේද හොඳ ධනංජානි බ්‍රහ්ම ලෝකේද හොඳ. බ්‍රහ්ම ලෝකේ නම් හොඳයි ස්වාමීනි. බ්‍රහ්ම ලෝකේ නම් ගොඩක්ම හොඳයි කියලා. බ්‍රහ්ම ලෝකති වංශාරිපුත්වා බ්‍රහ්ම ලෝකති වංශාරිපුත්වා. ඒ වෙලාවේ මේ ධනංජානි කියනවා බ්‍රහ්ම ලෝකේ තමයි හොඳ කියලා. එයාගේ හිතේ කොහෙද පිහිටි? බ්‍රහ්ම ලෝකයේ දැන්
බ්‍රහ්ම ලෝකයේ උපදින්න තමයි එහෙනම් එයාගේ වැඩි කැමැත්ත. බ්‍රහ්ම ලෝකයෙන්මයි හොඳ ස්වාමීන්. අතකෝ ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිතුණා මේ මරණාසන්නයේ ඉන්න ධනංජානේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න තමයි ගොඩක් එහෙනම් ආසාවෙන් ඉන්නේ. ඒ නිසා මේ ධනංජානී කියන බ්‍රාහ්මණයාව මම බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළුවන් විදිහට ධර්මයක් කියනවනම් හොඳයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට හිතුණා. ඒ වෙලාවේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා කතමෝච ධනංජානි බ්‍රහ්මන සහවේතම් මග්ගෝ බ්‍රහ්ම ලෝකෙට යන්න තියෙන මාර්ගය මොකද්ද ධනංජානි ඉද ධනංජානි බික්කු මෙත්තා සහගතන චේතසා ඒකන්දි සම්පරිත්තා විහෙර ධනංජානි බ්‍රහ්ම ලෝකෙට යන්න නම් කෙනෙක් එයා මොකද කරන්නේ මෛත්‍රී සිතින් එක දිශාවක් එල්ල කරගෙන හොඳට මෙත් සිත දියුණු කරනවා තථා ဒ ුතියං දෙවෙනි දිශාව එල්ල කරගෙන හොඳට මෛත්‍රී සිත පුරුදු කරනවා තුන්වෙනි දිශාව යොමු කරලා හොඳට දියුණු කරන්න ඕනේ. හතරවෙනි දිශාව යොමු කරලා හොඳට මෛත්‍රී සිත පුරුදු කරන්න. අපි හිතමුකෝ අපි උතුරු පැත්ත කියලා. උතුරු පැත්ත යොමු කරගෙන ඉන්න සියලු සත්වයන් කෙරෙහි යාගේ තියෙන්න ඕනේ මොකද්ද? අප්‍රමාණ වූ චේතෝ විමුක්තිය. හිත හොඳට මෛත්‍රී පිරලා තියෙන්න ඕනේ මේ පැත්තේ ඉන්න දිශාවින සියලු සත්වයන්. ඊළඟ නැගෙනහිර දිශාවට ඉන්න සත්වයන් කෙරෙහි හොඳට මෙත් සිත පිහිරලා තියෙන්න ඕනේ. ඊළඟට දකුණු දිශාවට හොඳට මෙත් සිත පිහිටලා තියෙනවා. ඊළඟට බටහිර දිශාවට හොඳට මෙත් සිත තියෙනවා. ඊළඟට ඉති උද්දමදෝ තිරියන් සබ්බදි සබ්බත්තාය සබ්බාවන්තං ලෝකම් මෙත්තා සහගතං චේතසා විපුලම් මහාගතේන අපමානන අවේරේන අභ්‍යප්පජ්ජේන පරිත්වා විහෙර. ඒ කිව්වේ එච්චරක් නෙමේ උඩ පැත්තටත් උඩ දිශාවටත් තියෙන්න ඕනේ යගේ මෙත් සිත. යට පැත්තටත් තියෙන්න ඕනේ හරහට මේ හරත් දිශාවට ගත්තොත් එහෙම මේ හරත් දිශාව මේ සරසට ගත්තාම මේ සරසට මේ සිතෙන් වෙහිච්ච නැති තැනක් යාගේ තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මෙයාගේ ජීවිතේ කොහොමද තියෙන්නේ? හැම සියලුම දිශාවන් අරමුණු කරගෙන මුළු ලෝකයම අරමුණු කරගෙන හැම තැනකම මේ සිතෙන් නොගෑවෙච්ච තැනක් තියෙන විදියක් නෑ. ඒ නිසා මේ මිනිස්සයා එහෙනම් බ්‍රහ්ම ලෝකයට යන්න ඕන නම් එයා මොකද කරලා තියෙන්නේ? හැම දිශාවකටම හැම මොහොතකම යාගේ හිතේ පුරුදු වෙලා තියෙනවනේ මොකද්ද? මෛත්‍රී චිත්තය පුරුදු වෙලා තියෙනවා. එතකොට යාගේ හිතේ එහෙනම් මෛත්‍රී සිත නොගෑවෙච්ච තැනක් කොහෙවත් නැහැ. කුරා වෛරී සිතක් ඇති කරගන්න කෙනෙක් යාට හමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙත් සිත. අන්න ඒ වගේ හරියම ප්‍රණීත. අපේ හිතේ යම් කිසි දවසක මෙත් සිත හරියට පුරුදු කළොත් එයා එක දිශාවක එල්ලේ මෙත් සිත පුරුදු කරනවා නම් මෛත්‍රිය හඳුනගෙන ඉන්නවා. එයාට පුළුවන් එක දිශාවක් අරමුණු කරගෙන එයාගේ හිත ඇතර මොකද කරන්නේ? පතුරව ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි දිශාවට ඈතට පතුරව ගන්න පුළුවන්. මෙත් සිත හොඳට පිහිරද්දී එයාට ඉතුරු වෙන්නේ එයාගේ හිතේ අභ්‍යන්තරයේ ඉතුරු වෙන්නේ මොකක්ද? මෛත්‍රී චිත්තීන පවණක් ඉතුරු වෙන අවස්ථාවක් කියන්නේ. එයාගේ ඉතුරු හැම මොහොතකම මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රී චිත්තේ ඉතුරුනේ. නේද? දැන් බලන්න ඕක හරියට අපි ගමුකෝ මේ කුසල් පැත්තනේ අපි කතා කළේ. අපි ගමුකෝ අකුසල් පැත්ත. තමන්ගේ ඉන්න දරුණු හතුරෙක්. තමන්ට කරන්නේම නපුරක්. තමන්ගේ හිතේ තියෙන අභ්‍යන්තරයේ ඉන්න ඉපදිලා තියෙන දරුණු කේන්තියක්, වෛරයක්, බද්ධ වෛරයක් තමන්ගේ හිතේ ඉපදිලා. මොකද එතකොට දැනෙන්නේ අර මනුස්සයා ඉස්සරහට දකිද්දිත් මොකද වෙන්නේ? තමන්ගේ හදවත ගිනි අරගෙන මොකද වෙන්නේ? මූ නැසේවා වෙනසේවා කියලා බද්ධ වෛරය එන්නේ නැද්ද? එනවනේ. නේද? ඔය නම ඇහෙද්දි මොකද වෙන්නේ? බද්ධ වෛරය හදවතේ යටමිදුළු කදාගෙන මොකද වෙන්නේ? අර බද්ධ වෛරය එදිලා එනවනේ. එතකොට එහෙනම් අපේ මේ තරහව කියන එක අපේ ජීවිතේ භාවනාවක් වශයෙන් පුරුදු වුණොත් නේද? මේ භාවනාව කියන වඩනවා කියන එක කුසල් වඩන්නත් පුළුවන් අකුසල් වඩන්නත් පුළුවන්. අපි වඩන්න ඕනේ කුසල්. මම මේ කියන්නේ අකුසල් පැත්තෙන් අපිට කුසල් පැත්ත තේරුම්. එතකොට මේ බද්ධ වෛරය තමන්ගේ හදවතේ ගිනි කෙමිකන දැවෙද්දි තමන් නින්දට ගියාම මොකද? අර මිනිහයාට හොඳට මොකක් හරි කරන්න ඕනේ මට නේද? හදවතේ ගිනි ගන්නවා. පාදයේ තියාගෙන යද්දි ගිනි ගන්නවා. රස්සාවට ගියාම ගිනි ගන්නවා නේද? එතකොට හැම මොහොතේම තමන්ගේ අභ්‍යන්තරේ පිරලා තියෙන මොකක්ද? තරහව, දේශය, බද්ධ වෛරය නේද? ඒකෙන් තමන්ට සැහැල්ලුවක් දැනෙනවද? සැහැල්ලුවක් මොකක්ද දැනෙන්නේ? තමන්ගේ හිත ගිනි ගන්නවා හැමෝම නේ? හදවත ගිනි ගන්නවා.
හදවත දැවෙනවා නේද? Tamanට පේන හැම දෙයක්ම වෛරයට හුරු වෙන පැත්තට පුරුදු වෙනවා නේද? Tamanගේ දරුවෝ දකිද්දී පවා කාලයක් යද්දී මොකද වෙන්නේ? වෛරය ඇති වෙනවා. Tamanගේ බිරිඳ දකිද්දී මොකද වෙන්නේ? කාලයක් යද්දී වෛරය එනවා. තරහ වෙනවා නේද? එතකොට තරහව පුරුදු කරන කෙනාට දකින්න හැම දෙයක්ම මොකද වෙන්නේ? තරහවට නේද? පොඩ්ඩක් ඇඟි හැප්පුණාම මොකද වෙන්නේ? ආන්න තරහෙන් ගිනි ගන්නවා නේද? යම්කිසි තමන්ගේ භාණ්ඩයක් පෙරළුනොත් එහෙම කාමරේ තියෙන මොකද වෙන්නේ? යා කෝපෙන් කෑ ගහනවා නේද? එතකොට ඒ හින්දා අපි මේ තරහව කියන එක පුරුදු කළොත් අපිට සතර ඉරියව්වම මොකද වෙන්නේ? තරහව කියන එකෙන් අපි යට වෙලා ඉන්නේ නේද? හැම මොහොතේම හැම දිශාවකම අපිට පේන්නේ මොකද? තරහ. ඒ වගේම තමයි රාගය. යම්කිසි කෙනෙක් රාග සිතුවිලිම නම් හිතා ඉන්නේ. එයාගේ රාගෙන් යටවත් වෙලා යද්දි මොකද වෙන්නේ? එයා හැම මොහොතේකම මොකද වෙන්නේ? අභ්‍යන්තරේ රාගෙ ගින්නෙන් ගිනි ගන්නවා. නිදි ගද්දිත් ගිනි ගන්නවා. හිතගෙන ඉද්දිත් ගිනි ගන්නවා. ඒ විදිහගෙන යද්දිත් ගිනි ගන්නවා. කතා කරද්දිත් ගිනි ගන්නවා. රූපයක් දකිද්දිත් ගිනි ගන්නවා. සද්දය ඇහෙද්දිත් ගිනි ගන්නවා නේද? එහෙනම් රාගය කියන එක භාවනාවක් වශයෙන් අකුසලයේ පුරුදු වුණාම මොකද වෙන්නේ? ගිනි ගන්නවා. ඒ වගේම තමයි මේ අපිට අපේ හිත මේ අකුසලයේ පැත්තෙම කියන වගේම තමයි කුසලයේ පැත්තට මේ හිත දියුණු කරන්න පුළුවන්. අපි තීරුම් ගන්න නැති දේ තමයි යන්නේ ඒක. අපිට මේ පහසුවෙන් අකුසලයේ පැත්තට පුරුදු කරන්න පුළුවන් වගේම තමයි අපේ හොඳට අපේ හිත ධෛර්යමත් නම් මොකද කරන්න පුළුවන්? අකුසලයේ යට කරගෙන පහසුවෙන්ම කුසලයේ පැත්තට අපේ හිත දාගන්න පුළුවන්. අපි හැම මොහොතකම එහෙනම් මෙත්සිත නම් පතුරවන්නේ එක දිශාවක් අරමුණු කරගෙන මේ දිශාවේ අනන්තය දක්වා සිටින මේ සත්‍යෝ සුවපත් වේවා කියලාම නම් තමන්ගේ හැම මොහොතකම චිත්තයේ තියෙන. නිදී ගන්න යද්දිත් එහෙමනම්, හිටගෙන යද්දිත් එහෙමනම්, ඒ විදිහගෙන යද්දිත් එහෙමනම්, රැකී රක්ෂාව කරද්දී නම් එහෙමනම්. එයාගේ මෙත්සිත නම් හැමතිස්සෙම තියෙන්නේ. එයාගේ හදවතේ රෝපණය වෙන්නේ මොකද්ද? කුසලයේ රෝපණය වෙන පටන් ගන්නවා. ඒක තමන්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අකුසලයේ තුල මොකද වෙන්නේ? කයේ බරක් තියෙනවා. හිතේ බරක් තියෙනවා. දැන් අකුසලයේ තුල ජීවත් වෙද්දී මිනිසියෙකුට තේරෙන්නේ නැති දේ තමයි කයේ බර තේරෙන්නේ නැහැ, හිතේ බර තේරෙන්නේ නැහැ. හැබැයි යාට වැඩියෙන් දැනෙන්නේ මොකක්ද? තමයි හැමතිස්සෙම මේ අකුසලයේ හින දුකටපත් වෙනවා. නමුත් මේ කයේ තියෙන බර තේරෙන්නේ නැහැ. අපේ මේ හිත බර වෙලා තියෙනවා කියලා තේරුණා. නමුත් මේ කයේ තියෙන බරත් හිතේ තියෙන බරත් අයින් වෙනවා කුසල් ජීවන කරලා. එතකොට මොකද වෙන්නේ? මේ කය හිත සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. යම්කිසි දලාවක මෙච්චිත හොඳට රෝපණය වෙච්ච දවසට Tamanටම තේරෙනවා මගේ මේ කය කොපමණ බරක තිබ්බද නේද? එයාගේ හිතේ මගේ හිත කොච්චර බරක තිබ්බද කියලා. හරියට මම එයාට හිතෙනවා මොකද්ද? මේ ලොකු බරක් තමයි හැම තිස්සෙම ඔසවගෙන තමයි මේ හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. වැඩ කටයුතු කරලා තියෙන්නේ යාට තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙත්සිත එක දිශාවකට යම්කිසි කෙනෙක් එහෙම යොමු කරලා සප්‍රිය පුරුදු කරනවා. එයාට මොකද වෙන්නේ? අර සිත කය සැහැල්ලු වෙනවා. ඒකට කියනවා කාය පස්සද්ධිය කියලා. කියන මොකද්ද? කය සැහැල්ලු වෙනවා. චිත්ත පස්සද්ධිය කියන හිත සැහැල්ලු වෙනවා. එතකොට එයාට මේ කාය පස්සද්ධිය තුලින් මොකද වෙන්නේ? අර ඇඟේ තියෙන කායික පරිලාහය දැවිල්ල නැති වෙලා මොකද වෙන්නේ? කය සැහැල්ලු වෙනවා. එයාට දැනෙනවා මොකද්ද? කය හරියට උළුණු රොදක් වගේ තමයි එයාට දැනෙන්නේ සමාධිය ඇති වෙනවා. එයාගේ කයට දැනෙනවා සීතලක්, සිසිලසක් දැනෙනවා. එයා නිතරම දැනෙනවා තමයි මේ සැහැල්ලු හිතක් අභ්‍යන්තරේ එයාගේ ශරීරයේ ඇතුලේ පිටත් එයාට දැන් දැනෙන්නේ මොකද්ද? කායික වේදනාවට වඩා එයාට දැනෙන්නේ අර සිසිලස සැහැල්ලුව දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇති වෙන හේතුව මොකක්ද? චිත්ත පස්සද්ධිය. හිත දැන් කුසලයේ දියුණු වෙලා තියෙන නිසා. එතකොට මේ විදිහට මේ හිතේ පිරිසුදුභාවය එයාට ඇති කරගන්න පුළුවන්. දිශාවල් හැම එකකම. එයාට උස් පහත් ભેදයක් නැත්තම් සත්‍යයෙන් මේ කෙනා හොඳ කෙනෙක්, මේ කෙනා නරක කෙනෙක්, මේ සතා මෛත්‍රී කරන්න ඕනේ කෙනෙක්, මధుරව මෛත්‍රී කරන නොකළ යුතු සතෙක් කියලා බෙදීමක් ඇති වෙන්නේ නේද? මේ විසම චේතනාව, විසම භාවය හිතෙන් නැති වෙන මෛත්‍රිය දියුණු කරා. මොකද වෙන්නේ? උස් පහත් කියලා ભેදයක් නැතු වෙන මෛත්‍රිය. මෙයා හොඳ කෙනෙක්, නරක කෙනෙක් කියලා තෝරන්න නේද? දැන් අපේ හිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම මෙයා හොඳ මිනිසෙක්, නරක මිනිසෙක් කියලා අපේ හිත වලින් හැමතිස්සෙම අපි තෝරනවා නේ. එතකොට මෛත්‍රී කරන කෙනාට එහෙම එකක් එන්නේ. මෙයා හොඳයි, මෙයා නරකයි කියන බෙදන්නේ නැහැ.
යාගේ මෛත්‍රී හොඳ කෙනා කෙරෙහි තියෙන්නේ එකම මිතුරුකම. නරක කෙනා කෙරෙහි තියෙන්නේ මොකද්ද? එකම මිතුරුකම. මధుරව කෙරෙහි තියෙන්නේ මොකද්ද? එකම මිතුරුකම. මනුෂ්‍යයා කෙරෙහි තියෙන්නේ මොකද්ද? එකම මිතුරුකම. තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි තියෙන්නේ මොකද්ද? එකම මිතුරුකම. තමන්ගේ ඥාතියා කෙරෙහි තියෙන්නේ එකම මිතුරුකම. ඒ නිසා හැමෝම කෙරෙහි යාගේ පිහිටනවා මොකද්ද? එකම මිතුරුකම. එතකොට මේ මුළු දිශාවන් කෙරෙහිම මේ පිහිටනවා එකම මිතුරුකම. එතකොට මේ කෙනාගේ අභ්‍යන්තරේ සම්පූර්ණ මේ මෙත්සිත පුතුලයිදී මෙයාගේ හිත පිරිසිදු ආලෝකමත් වේ. තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ මොකද වෙන්නේ? ඒ ආලෝකමත් වෙන්න පටන් ගන්නවා මෛත්‍රිය. එතකොට එයාට තියෙනවා තමන්ගේ හිතේ තියෙනවා ලොකු ආලෝකයක්. ඒක තමන්ට දැනෙනවා. ඒ ආලෝකය තමන්ට දැනෙනවා. ඒක තමයි මෛත්‍රිය හොඳට දියුණු කරපු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙද්දී ප්‍රථම ධානයට අනුරූපව නම් එයා ඉපදුනේ. මේ ප්‍රථම ධානයට අනුරූපව නම් එයා බඹලොව ගිහිල්ලා ඉපදුනේ. මොකද වෙන්නේ? ප්‍රථම ධානයට අනුරූපව ආලෝකයක් තමයි මේ දිස්නයක් තමයි යාට ලැබෙන්නේ. ඒ වගේ මේ අපේ හිත ආලෝකමත් වෙන පමණට තමයි යාට බ්‍රහ්ම ලෝකෙත් යාට නැවත උපත කරා ගියාම ආලෝකය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ හිත එපමණට පිරිසුදු වෙද්දී මොකද වෙන්නේ? අපේ හිත මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ තලයත් එක්ක සම වෙනවා. මේ දැන් අපි මනුෂ්‍ය ලෝකෙ හිටියම මොකද? මනුෂ්‍ය ලෝකෙ කියලා මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයාගේ මෛත්‍රිය දැන් මොකද වෙන්නේ? අපි උපදෝගෙන තියෙන මනුෂ්‍ය ලෝකෙ ඉන්නේ. ඒ නිසා යා මරණයටපත් වෙද්දී ගිහින් කොහෙද උපදින්නේ? කොහෙද උපදින්නේ? බ්‍රහ්මයෙක් වගේ නම් අපි ජීවත් වෙන්නේ කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකයේ ගිහින් උපදිනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන බ්‍රහ්මයෙක් වගේ තමයි එතකොට යා ගිහින් උපදින්නේ. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන ධනංජානි බ්‍රාහ්මණයට මොකද කියන්නේ? ධනංජානි මේ නිකන් ගිහිලා මේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. බ්‍රහ්ම ලෝකෙ උපදින්න නම් මේ සිත් තියෙනවා. ඊළඟට කියනවා ධනංජානි කරුණා හිත තියෙනවා. බ්‍රහ්ම යෝගාව තියෙන තව ගුණයක් තමයි මොකක්ද? කරුණාව. කරුණාවත් තමන්ගේ පවුලේ අය විතර නෙමෙයි මේ කරුණාව නේද? විපුලේන මහග්ගතේ. මේ කරුණාව මුළු ලෝක සත්‍යයන් කෙරෙහිම හැම තැනම පැතිරලා තියෙන උඩ යට හරහට කිසි තැනක මෙයාගේ කරුණාව නොගියාවිච්ච තැනක් නැහැ නේද? ඒක හරියට මොනවද? හරියට නෙළුම් මලක් වතුර යට මොකද තියෙන්නේ? නෙළුම් මලක් මේ වතුර යට තියෙද්දි මේ නෙළුම් මල මේ වතුරෙන් ගෑවිච්ච නැති තැනක් නෑනේ නේ. හැම තැනම නෙළුම් පොහට්ටුව හතර වටේම වතුරෙන් ගෑවෙනවා නේ. ඒ වගේ මෛත්‍රී මේ කරුණාසිත හොඳට දිනු කළාට පස්සේ යාගේ මේ මුළු හදවත මොකද වෙන්නේ? නෙළුම් පොහට්ටුවේ වතුරෙන් ගෑවිලා තියෙනවා වගේ හැමතැනම කරුණා කියන හිතෙන් මෙයාගේ හිත හැම තැනම තෙත් වෙලා. මුළු ජීවිතේම කරුණාව කියන සිතෙන් තෙත් වෙලා. ඊළඟට බ්‍රහ්මය ගාව තියෙන තව ගුණයක් මොකක්ද? මුදිතා. නේද? මුදිතාව කියලා කියන්නේ දැන් දරුවෙකුට මේ අම්මා කෙනෙකුට දරුවෙක් දකිද්දි ඇති වෙන්නේ මොකක්ද? ඇති වෙන්නේ ඒ දරුවා කෙරෙහි සෙනෙහසක් උපදිනවා නේද? ඒ මෙයා මගේ දරුවා දියුණු වේවා නේද? කියලා යාට සිතුවිල්ලක් උපදිනවා නේද? ඒ වගේම තමයි යාගේ දරුවට විතරක් නෙමෙයි මුදිතාව දිනු කරපු කෙනෙකුට මොකද තියෙන්නේ? ලෝ සත්‍යයන්ම කෙරෙහි අර මුදිතා ගුණය මොකද වෙන්නේ? පිහිටනවා. අම්මා කෙනෙක් අර දරුවෙක් පිහිටනවා වගේ මුදිතා ගුණයෙන් එයා මුළු හිතම එයාගේ මුදිතා ගුණයෙන් මොකද වෙන්නේ? තෙත් වෙනවා. ඒ වගේම තමයි උපේක්ඛාව. උපේක්ඛා ගුණයෙන් මොකද වෙන්නේ? උපේක්ඛාව කෙනෙක් පුරුදු කළාම උපේක්ඛා ගුණයෙන් තෙත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ විදිහට මේ යම්කිසි කෙනෙක් මේ සතර බ්‍රහ්ම විහරණ දිනු කළා. එයාගෙන් බඹලව උපදිනවා කියලා ධනංජානි කියනවා. ඒ වෙලාවේ මේ ධනංජානි බ්‍රාහ්මණයා මේ විදිහට ධර්මයේ දේශනා කළාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිතුවා මේ ධනංජානි බ්‍රාහ්මණයාට දැන් බ්‍රහ්ම ලෝකෙ යන්න කැමති. ඉන්න බ්‍රහ්ම ලෝකෙට යන්න විතරක් මම ධර්මයේ කියලා නතර කරනවා කියලා මොකද කළේ? මේ විදිහට ධර්ම දේශනා කරලා ආශිර්වාද කළා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ධනංජානි කියන බ්‍රාහ්මණයාට මේ කරපු ධර්ම දේශනාව තමන්ගේ හිතින් දැක්කා. ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා මේ ධනංජානි බ්‍රාහ්මණයා ඒ වෙලාවේ මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහලා ටික වෙලාවෙ මොකද වුනේ? මරණයටපත්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධනංජානි බ්‍රාහ්මණයා මරණයටපත් වුණා. හැබැයි සාරිපුත්‍රයන් වහන්සේ මේ
මේ හීන බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටවලා ධර්ම දේශනා ඉවර කළා ආවා. එතකොට ධනංජානි බ්‍රාහ්මණයාට ධර්ම දේශනා කරලා තියෙන්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක හීනයි නේද? ඉතින් බ්‍රහ්ම ලෝකේ කියන්නේ උසස් තැන. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මොකද? නැවත උපතක් කරා යන එක හීන. බ්‍රහ්ම ලෝකේ. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කරපු ධර්ම දේශනා හිතින් දැකලා කියනවා මේ භික්ෂුන් මේ මහණෙනි සාරිපුත්‍රයන් වහන්සේ කරපු ධර්ම දේශනාවේ තව ටිකක් ධනංජානි බ්‍රාහ්මණයා ඉහළට ගන්න. ඉහළට ගන්න නැතුව මාර්ගඵලයක හිත පිහිටවන්න නැතුව ධනංජානි බ්‍රාහ්මණයා බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටවලා සාරිපුත්‍රයන් වහන්සේ ධර්ම දේශනා ඉවර කළා. ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවම අහනවා මේ සාරිපුත්ත ඔබ මේ ධනංජානි බ්‍රාහ්මණ ඉහළ තැනක තමයි තියන්නේ. බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටවලා ඔබ ආවා. එයි එහෙම කළේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදින්න කැමතියි. ඉතින් ඒ නිසා බ්‍රහ්ම ලෝකෙ ඉපදින්න මම මේ ධර්ම දේශනා කළා ආවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ඉතින් මේකෙන් පේනවා මරණාසන්න මොහොතකදී අපි කරන්න ඕනේ මොකක්ද? ඒකේනා ඉදිරියේ ඉඳගෙන අපි අඬන එකද දොඩන එකද අපි කල යුත්තේ. මොකද්ද කරන්නේ? ඒක නෙමෙයි කරන්නේ. මරණාසන්න මොහොතක අපි ඉන්න කෙනෙක් අපිට දකින්න ඉන්නවා නම් තමගේ මෑණිය හරි පියාණන් හරි ඉන්නවනම් අපි කරන්න ඕනේ යාගේ හිතේ තියෙන ඇල්මෙන් අපි ඈඩ් කරනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු උපක්‍රමයක තමයි ඒක. ධනංජානි බ්‍රාහ්මණයන්ට අකුසල් සිතුවිලි උපදව ඉන්න උත්තර මේ සැලසුවේ. මොකද ධනංජානි බ්‍රාහ්මණයා කාලයක් තිබ්බා රජයෙන් හොරකම් කළා මිනිස්සුන්ගෙන් හොරකම් කළා. එතකොට ඒ වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතන ධර්ම දේශනා කළා නම් ඔබ හොරකම් කරලා තියෙනවා. හැබැයි හොඳ වැඩක් කරලා තියෙනවා කියලා ධර්ම දේශනාවක් කළා නම් මොකද වෙන්නේ? අරයාගේ හිත මොකද වෙන්නේ? පහළට ඇදෙනවා නේ. පහළට ඇදෙනවා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මයේ දක්ෂයිනේ. උන්වහන්සේ කල්පනා කළා ඉහළ තලයකම කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද කළේ? ධනංජානි බ්‍රාහ්මණයා ක්‍රමානුකූල පහළ තැන ඉඳගෙන උඩට අරගෙන ගියා. නිරේද හොඳ ත්‍රිසංගම නේද? ටික ටික හිත ඈත් කළා අතනින්. ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේම තලයේ තිබ්බා. අන්තිමේදී බ්‍රහ්ම ලෝකේ යන මග කියලා හිත මෛත්‍රියෙන් කරුණාවෙන් කරලා බ්‍රහ්ම ලෝකයේ ඉපදුවා නේද? එතකොට අපේ අම්මා තාත්තා හරි කවුරු හරි මරණයටපත් වෙලා ඉන්න මොහොතක ඉන්නවා නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඊ අය ගාවට ගිහිල්ලා අපි අඬලා අනේ තව ටිකක් ඉන්න කියලා අඬන එක නෙමෙයි කරන්නේ. එහෙම අපි ඇඬුවොත් මොකද වෙන්නේ? අර කොල්ලන්ට අපි කෙරෙහි තියෙන ආශාව අපි වැඩි කරනවා නේද? වස්තු සම්පත් කෙරෙහි, දූ දරුවෝ කෙරෙහි තියෙන ආශාව වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝට මේවා අතහැරලා දාලා යන්න කැමති නැති වෙනවා. මම දන්න එක්තරා මේ අපි දන්න කතාවක් විපස්සනාවක් තියෙනවා. මරණාසන්න මොහොතේදී මොකද වුනේ? මරණ ඇඳේදී දරුවෝ අඬනවා. දරුවෝ අඬද්දී මොකද වුනේ? මෙයා මරණයටපත් වුණා. පත් වෙලා ටික දවසක් යද්දී මොකද? ගෙදර මෙයා ඇවිල්ලා ඉන්නේ. ගෙදර ඉපදිලා. පෙරේතෙක් කියලා ඉපදිලා. පෙරේතෙක් කියලා ඉපදිලා මරණාසන්න මොහොතේදී මෙයාට මතක් වෙලා තියෙන මොකද්ද? මේ දරුවන් කෙරෙහි තියෙන ඇල්ම තමයි මේ යොමු. එතකොට මොකද වුනේ? අර ආශාව වැඩි වුණා. අර ගෙදර පෙරේතෙක් කියලා ඉපදුණා. ඉතින් ඒ නිසා මරණාසන්න මොහොතේදී අපි කරන්න ඕනේ ඒ අයට තමන් කරන ලද පින්දහම් මතක් කරලා මොකද කරන්නේ? මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මනුෂ්‍ය ලෝකයේ ඉදී අපි මනුෂ්‍යයන් වශයෙන් කරන මේ ගෙවල් දොරවල් වල දූ දරුවන් තියෙන ආසාව අත්හැරවන්න ඕනේ ඒ අම්මලගේ තාත්තලාගේ. මරණින් එක්කනාට නේද? එතකොට ගිහින් කියන්නේ මෙච්චර ඔබ දරුවෝ හැදුවා, දරුවෝ මේ රස්සා කරනවා, මේ ඉඩ කඩන් ඔබ හම්බ කරලා දුන්නා. අපි ඒ නිසා සතුටින් ඉන්නවා. ඒවෙන් කරන්නේ බැඳීම ඇති කරගන්න. එයාට ගිහින් කරන්න කියන්නට ඕනේ ඔබේ යුතුයකම් ඔබ කරලා තියෙනවා. ඒ වගේම ඔබ පින්දහම් කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ දේවල් ඔබට අතහැරලා යන්න පුළුවන් මොහොතක් යන්න තියෙන මොහොතක් එනවා. ඒ නිසා ඔබ මේ ධර්මයේ හිත පිහිටව ගන්න කියලා මනුෂ්‍ය ලෝකයේ තියෙන මේ දූ දරුවන් කෙරෙහි ඉඩ කඩන් තියෙන කෙරෙහි ඇල්ම මොකද කරන්නේ? ඈත් කරන්න ඕනේ නිතරම. ඈත් කළා කියන්න ඕනේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේද අම්මේ හොඳ අපි කියමුකෝ අපි මෑණි කෙනෙක් තාත්තා කෙනෙක් මිය යනවා කියලා. මේ මනුෂ්‍ය ලෝකයේද අම්මේ හොඳ වඩාත්ම හොඳ ඔබ දැන් පින්දහම් කරපු කෙනෙක් ඉන්නේ. එහෙනම් චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකෙද හොඳ කියලා. නේද?
ඒකට යාගේ හිත අපි පිළිගන්න ඕනේ ඊට එහේ ඔබ දැන් පින්දහම් කරලා තියෙනවා. ඒ පින්දහම් සිංලක්ෂය මතක් කරලා අපි යාගේ හිත පිළිගන්න ඕනේ කොතන? චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට හිත පිළිගන්න. ඊට පස්සේ කියන්න ඕනේ අම්මේ මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට වඩා සැප තියෙන අපගේ තාවතින්ස දිව්‍ය ලෝකෙ. කියලා අපි මොකද කරන්නේ? තව ටිකක් අරියාගේ සින්දහම් මතක් කරලා මොකද කරන්නේ? ඉහළට අපේ මේක ඔසවගෙන යන්න ඕනේ. එතකොට එහෙනම් අපි මරණාසන්න මොහොතේ අපි ඉන්න කෙනෙක් විදිහට අපි බැඳීම් ඈත් කරන්නේ. බැඳීම තුළින් ඇති වෙන දුකක්. ඒ නිසා අපි මේ මරණාසන්න මොහොතේ දැන් සමහර කෙනෙක් බයයි මැරෙන ලෙඩ දුකේ වැටුණාට පස්සේ එයාට මතක් කරලා දෙන තමන්ගේ මරණය නේ. හැබැයි ඒක එයා ධර්මයේ හැසිරලා ඉන්නේ. හැබැයි මේක කරන්න පුළුවන් ධර්මයේ හැසිරලා හිටු නේ. ධර්මයේ පුරුදු කරපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් කවදාවත් එයාට මේ මරණය සමාදන් කරන්න නෙමෙයි. Taman මොහොතක මැරෙන්න වෙනවා. Taman මොහොතක මේව අතහරින්න වෙනවා කියලා යාට හැම මොහොතකම යාට මතක් කරලා ඉහළට අර Tamanගේ හිත පිහිටවන්න Taman දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ දරුවෙක්. යාට සීලය, සමාධිය, ප්‍රඥාව ආදී මතක් කර ආවතින්සේ යාමේ තුසිතේට ඉහළට අරගෙන යන්න ඕනේ. අරගෙන ගිහිලා බ්‍රහ්ම ලෝකෙට හිත අරගෙන යන්න. යාට හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි කරන්න ඕනේ ඉහළට ඔසවගෙන යන්න. ඔසවගෙන ගිහිල්ලා අපි අන්තිමේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතනදී බුදුරජාණන් වහන්සේ පුංචි වැරද්දක් නේද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කල්පනා කළේ බ්‍රහ්ම ලෝකේ හොඳයි බ්‍රාහ්මණෝ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ එතන වැරදි. එයාට කියන්න ඕනේ මේ බ්‍රහ්ම ලෝකයේ පවා අපි මේ බ්‍රහ්ම ලෝකයේ පවා අතහරින්න වෙන අවස්ථාවක් වෙනවා. මේක අනිත්‍ය වූ ධර්මතාව, දුක්ඛ වූ ධර්මතාවයක්, අනාත්ම වූ ධර්මතාවයක් කියලා එයාගේ හිත අන්තිමේදීම පිළිගන්න ඕනේ කොහෙද? අනිත්‍ය වූ අනිත්‍ය සංඥාව තුළ පිළිගන්න ඕනේ. මේ විදිහට යම් කිසි වෙලාවක මේ විදිහට පිළිහිටුවොත් මොකද වෙන්නේ? ඒ කෙනාගේ මරණය නම් මොකද වෙන්නේ? දුගතිගාමී වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි ඒ කෙනා ධර්මයේ ටිකක් හෝ පුරුදු කරලා තියෙන්න ඕනේ බව කල්පනා කරගන්න. මොකද ධර්මයේ පුරුදු කරපු නැති කෙනෙකුට මේක කරන්න බෑ. අපි කරන ලද කර්මයට අනුව අපිට යන්න වෙනවානේ. නමුත් එයාට කියන මතක් කර ඉහළට අපිට අර බ්‍රහ්ම ලෝකෙට උපදින්න ඕනේ ක්‍රමය මොකද්ද? ඒ වගේ බ්‍රහ්ම ලෝකෙන් ඉහළට යන්න ඕනේ ක්‍රමය මොකද්ද කියලා පුරුදු කරන්න. එතකොට එයාගේ ජීවිතය අනිවාර්යෙන් සුගතිගාමී වෙනවා. එයා අතිශය ප්‍රඥාවන්ත කෙනෙක් නම් සම්මාදිට්ඨිය දිනු කරගන්න පුළුවන් කෙනෙක් නම් එයාට සමාජ කියලා මාර්ගඵල අවබෝධයක් කරා වුණා යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙවන් වූ මරණයකට ලක් වෙන්න තියා කියන්නේ කෙනෙකුට ඊටාම වාසනාවක්. ඉතින් මේ වගේ මරණයන් අපේ පැවිදි ජීවිතවලත් අපිට කලාතුරකින් එකක් දෙකක් වගේ තමයි අපිට හම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ හොඳට Taman දැනගෙන මරණාසන්න මොහොතේ කෙනෙක් කිද්දී ඒ කෙනාගේ මේ අන්හාව බැඳීම ඈත් කර ඉහළට අරන් ගිහිල්ලා අනිත්‍ය වූ ධර්මතාවය තුළ හිත පිහිටවලා මේ ජීවිතේ තියෙන තණ්හාව දුරලන්න ධර්මය කියන දක්ෂ වෙනවා. ඉතින් ඒ නිසා මැදින මම ධර්ම දේශනාව කියන්නේ මේ මරණාසන්න කෙනෙකුට කොහොමද මේ ධර්මයේ අපි කිය යුත්තේ කියන කාරණා පෙන්වන්න. ඉතින් මේ ඉගෙනගත්ත මේ ධර්මයේ තමන්ගේ යහපත පිණිසත් අනිත්‍යයට යහපත පිණිසත් එකසේ හේතුපකාර වේවා කියලා සාදු කියනවා. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි අල්පේ ශාක්‍යව මහේ ශාක්‍යව සියලුම දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. සියලුම දෙවියෝ එකසේ මේ පින් අනුමෝදන් වෙත්තා ප්‍රදේශයේ රකින්න ඔබ පරකින්න ආරක්ෂා කරන විහාරස්ථාන අධිගෘහ විහාර යම්තාක් දේවතා මණ්ඩලයක් ඇද්ද එම දෙවියෝ එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිස්වරේ බලයෙන් සැපයෙන් දෙවියෝ වැඩෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරං රක්ඛන්තු පරන්ති. රැස් කරගන්න ලද සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඔබ අප නමින් මිය පරලෝකීය මෞඛ්‍ය ගුරුවර ඥාති ආදී යම්තාක් පිරිසක් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? එකසේ මේ ධර්ම දේශනාව මේ පින අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. උම ඥාතීන් සපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහහා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. විධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ.
යතිනං හෝතු සාහුන්තු ඥාතයෝ. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඒ පිරිසත් ඒ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන සුනිත් මහත්මයා ප්‍රමුඛ ඒ පැමිණි සියලු දෙනාටත් හිතවත් පිරිසටත් එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කර ඔබටත් එකසේ මේ පින් අනුමෝදන් වී කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. හිතන පතන දැහැමි සිත්තුන ඉෂ්ට සිද්ධ වේවා කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. අධ්‍යාපන කටයුතු ආදී සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. වහවහ සංසාර දුකින් අත් මිදීම සඳහා මේ පින් එකසේ උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ආශිර්වාද කරනවා සියලු දෙනාට පුණුරෝණී අනන්ත ආශිර්වාද වලින් සියලු යහපත වේවා කියලා වන්දනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුමන්නව සුඛං වලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඥාතේ සම්චතු